අයිබෝල් ළමයි මේක අපේ කඩේම අවස්ථාව. අපි යනවා 11 වෙනි පේපර් එකට. 11 වෙනි පේපර් එකේ ඔයගොල්ලන්ට සපෝට් පේපර් එකට. මේක 3 වෙනි වාරේ පරීක්ෂණ ටික පටන් ගන්න හදන්නේ ළමයි. කිසිම ප්‍රශ්නයක් තියාගන්න එපා ළමයි. 3 වෙනි වාරේ පාඩම් එකක්වත් දන්නේ නැහැ. 2 වෙනි වාරේ පාඩම්ත් නැහැ. එහෙම කියලා හිතන්න එපා. ඔයගොල්ලෝ දිගට මේක කරගෙන යන්න. මම සපෝට් එකක් දෙන්නම්. සපෝට් එකක් අරගෙන ඔයගොල්ලෝ හරියට මේ වැඩේ කරන්න. රයිට්. සපෝට් එකට කලින් ළමයි ගිය 10 වෙනි පේපරේ අමාරුයි කියලා ඔයගොල්ලෝ ගණන් ටිකක් තියෙනවා. ඒකේ අදාළ දේවල් බලන්න මම කියලා දෙන්නම්. තමන් මේ ඉල්ලපු එක මම මෙතන කියලා දුන්නේ නැත්තම් පොඩි කෝල් එකක් දුන්නොත් මට ඒ ආන්සර් පේපර් එක බලාගෙන ඔයගොල්ලොත් එක්කලා ඒ වැඩේ කරන්න පුළුවන්. රයිට්. එහෙනම් 10 වෙනි පේපර් එකේ ඔයගොල්ලෝ කියලා තිබුණා අමාරුයි කියලා මම තේරෙන්නේ නැති ගැතියක් තියෙන්නේ නැති 14 වෙනි ගාන. එහෙනම් අපි 14 වෙනි පටන් ගමු. 14 වෙනි ගාන ළමයි කියලා තිබුණා AP දිග. මේක AP කීයද කියලා අහලා තිබුණා. AP වල කීයද AP? එතකොට මේකෙදි ළමයි මෙන්න මේ කෝණේ අංක 30යි. දීලා තියෙනවා 30යි කියලා. මෙන්න මේ AB කියන ඡාපෙන් AB කියන ඡාපෙන් පරිධිය හැදපු කෝණය 30යි. AB ඡාපෙන් කේන්ද්‍රය හැදපු මෙන්න මේ කෝණය කීයද ළමයි? අංක 60යි. එතකොට මේ පාදයක සමානයි. එතකොට ළමයි මේක 60ක් 180 60ක් අඩු නම් මේ දෙක 120යි. ඒකෙන් 60 ගන්න. 60 3යි. එහෙනම් මේක සමපාදිත කෝණයක්. නේද ළමයි? මේ OAB සමපාදිත කෝණයක්. නැත්නම් AOB සමපාදිත කෝණයක්. එතකොට ළමයි මෙන්න මේ OB කියන දුර ගන්න පුළුවන් BC 12 ඉඳලා OB සමානයි 12 cm බෙදීම 2යි. දැන් 6 cm. ඒකට ළමයි මේකේ හැම පාදයක්ම 6 cm නේ. AB 6 cm. හරිනේ පාදම පාදෙ ළමයි. ඒකට AB 6 cm. ඒකට මේ කේන්ද්‍රය ඉඳන් ජායට ලම්බ කියන නම ජාය සමච්ඡේදනය වෙනවා. ඒ හින්දා ළමයි AP සමානයි 6 cm බෙදීම 2යි. මේ මාක් කරාම ඇති ළමයි මේ මාක් කරලා දෙනවා අදාළ දේවල් දාලා තියෙනවා. ලොකු දේවල් කරන්න ඕනේ. දැන් 14 ගන්න ප්‍රශ්න නැහැ. ඊට පස්සේ ඊළඟ ළමයි 15 වෙනි ගාන. දැන් 6 අදින් ළමයි හදන්නේ. 15 වෙනි ගාන. 15 වෙනි ගාන කියනවා right මම දැන් YouTube එකට විතරක් ඉන්න ළමයි ඉන්නවා. ඒ ළමයිට කලින්ම පේපර් එක දාලා තියෙනවා. අන්ත පේපර් එක මේ වීඩියෝ එකට කලින්ම පේපර් එක දානවා ළමයි. වෙළඳපොළ මිල රුපියල් 12ක් වූ කොටස් 5000 කිමියායේ වාර්ෂික ලාභාංශය ලබා ගැනීමෙන් පසු කොටසක වෙළඳපොළ මිල රුපියල් 15ක් වූ අවස්ථාවක ඒවා සියල්ල විකුණලා මෙහි ලද ප්‍රාග්ධන ලාභය කොටස් වලින් ලද ලාභාංශ ආදායම සමාන නම් කොටසක වාර්ෂික ලාභාංශ කීයද කියලා. 12කට කොටසක් අරන් දිනනවා ළමයි 15 විකුණලා දිනනවා කොටස් 5000ක් තිබිලා තියෙනවා. එතකොට ප්‍රාග්ධන ලාභය කියන එක අපිට ගන්න පුළුවන්. පළවෙනි ගන්න ළමයි. දැන් අපිට ගන්න පුළුවන් ළමයි මේකේ ප්‍රාග්ධන ලාභය. කොටසකින් ලැබෙනවා ළමයි 12ක 15ට තිබුණා නම් කොටසක ලාභය රුපියල් 3යි. ඒ වගේ කොටස් 5000ක් තියෙනවා. හරිද? කොටසකින් ලාභය කොටස් 5000කින් ලාභය. ඒක තමයි ප්‍රාග්ධන ලාභය කියන්නේ. රුපියල් 15000 ප්‍රාග්ධන ලාභය. ප්‍රාග්ධන ලාභය කොටස් වල ලාභාංශ ආදායම සමානයි. ඒ කියන්නේ ඒතකොට ලාභාංශ ආදායමත් වෙනවා රුපියල් 15000. අහනවාමයි ලාභාංශ සමාන නම් කොටසක වාර්ෂික ලාභාංශය කොච්චරද?
කොටසක ලාභාංශය කොටස් 5000ක ලාභාංශය මේ තියෙන ළමයි කොටසක ලාභාංශය දන්නේ නම් 15000 බෙදනවා. හරිනේ. කොටස් 5000ක ලාභාංශය කොටසක ලාභාංශය රුපියල් 3යි. හරි. ඊපස්සේ ඉල්ලලා තියෙනවා ළමයි 17 වෙනි ගාන මේක 17 වෙනි ගාන පොඩි රූපයක් තියෙනවා 17 එනයි බලන්න. මේවා සමාන්තරය කියලා දීලා තියෙනවා. මේවා සමානයි කියලා දීලා දෙනවා මේ කොටස මේකයි මේ දෙක සමානයි. දෙවි රූපේ PQ සමානයි RS සමානයි 4යි. PQ සමානයි මේක තමයි RS මේ දෙක 4 ගානේ ඒව මාක් කරමු 4යි කියලා 4යි. AP සමානයි BP සමානයි 6යි. AP සමානයි BP සමානයි එක මේක 6 ගානේ. ABCD කෝණේ පරිමිතිය කොච්චරද කියලා අහනවා. ABCD කෝණේ පරිමිතිය මේක තමයි ABCD කෝණය මේ. මෙතන තමයි 6යි. දැන් මේ බලන්න මේ මධ්‍ය ලක්ෂ්‍යකමේ තියෙනවා. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍යයා කරන සරල රේඛාව ඉතිරි පාදයට සමාන්තරද එම පාදයෙන් හරියටකට සමාන වෙනවා ඒක. ඒ කියන්නේ මේක වගේ දෙගුණයක් මේක 8යි සෙන්ටිමීටර. රූපේ මාක් කරලා බලන්න. දැන් බලන්න මේ මැද ඉඳන් ත්‍රිකෝණයක පාදයක මැද ඉඳන් තවත් පාදයකට සමාන්තර වෙන රේඛාව. ඉතිරි පාදයේ සමච්ඡේදනය කරනවා ළමයි ඕගොල්ලෝ දන්නවා මේ කොටස් දෙක සමානයි මේක 8යි මේක 8යි. මේක දැන් බලන්න මේ දෙක සමානයි මධ්‍ය ලක්ෂ්‍යකම යනවා මේක 4යි නම් මේක 8යි. එහෙම මාක් කරන්න. රූපේ වෙන්නන්නේ මේව. ඕන ලිවරකමක් නැහැ. මේව වෙන්න ඕන හොඳට වැඩි. පරිමිතිය. කෙරවලගෙන එකතු කරලා යනවා. මෙතන පටන් ගන්නකො. 6 2යි 6 ධන එහෙම ගන්නකො. 8 2යි 8 3. හරි ABCD කෝණේ 6යි 8යි. පෙර වෙන 12යි 20යි 28යි 30යි. right ඊට පස්සේ ඉල්ලනවා ළමයි 19 වෙනි ගාන. right 19 වෙනි ගාන ළමයි ඒක නම් කියලා දෙන්න දෙයක් නෑ. ඒක අර බාල ළමයි මම ගෲප් එකේ මුත් අඳින්නේ නෑ. ඔයගොල්ලෝ අහපු ළමයි බලන්න. BCD සමාන රේඛාඛණ්ඩ දෙකක් කියන්නලු. ඒක බලන්න සමාන්තරත් එක්ක සම්මුඛ පාද සමානයි කියන එක පාවිච්චි කරලා බලන්න. සමාන්තරත් සම්මුඛ කෝණ සමානයි කියලා ඉතුරු එකට බලන්න. හරි මම මෙතන කාලේ නාස්ති කියන එක තේරුම් ගන්න ළමයි ඒක හොඳට බලන්න. සමාන්තරත් එක්ක සම්මුඛ පාද සමානයි සම්මුඛ කෝණ සමානයි ඒවා පාවිච්චි කරන්න. එතකොට ඒක ලියන්න පුළුවන්. බැරි නම් මොන හරි ළමයි මට කෝල් කරලා අහනවා කියලා දෙන්න. රයිට් එහෙනම් අපි ළමයි වැදගත්ම වැඩේ දැන් ළමයි. එවනම් අපි ළමයි 11 වෙනි පේපර් එක. වැදගත් පේපර් එකක්. 3 වෙනි වාරේ දිගටම හදාගෙන යන 3 වෙනි වාරේ පේපර් ළමයි ඈ.
right මම ඔයගලන්ට කියලා දෙන්නම් මේ වගේ එකක් අපිට ළමයි න්‍යාස කියලා කොටසක් තියෙනවා තුන්වෙනි වාරයේ right බලන්න න්‍යාස කියලා කොටසක් තියෙනවා ඒ කොටසේ ළමයි ඔක්කොම කොටස් හරි සරලයි ඒකදී න්‍යාස දෙකක ගුණිතයක් ගැන කියනවා. ඒක කලින් ඉගෙනගෙනම කරන්න ඕන තමයි. න්‍යාසයක් කියන්නේ මේ තොරතුරු දක්වන එක ක්‍රමයක්. දැන් පාඩමක් උගන්වන්න නැති ඉඳ මහලු විස්තරයක් කරන්නේ නැහැ. තොරතුරු දක්වන ක්‍රමයක් තමයි න්‍යාස කියන්නේ තමයි. හරි? ඒක මහලු විස්තරයක් නැතුව න්‍යාස දෙක ගුණිතය ගැන මම ඔයගලන්ට කියලා දෙන්නම්. මෙන්න මෙහෙම. ඒ කියන න්‍යාසයක් තියෙනවා. කියන්නේ තොරතුරු දක්වන විදියක් න්‍යාසයක් කියන්නේ 2යි 3යි කියලා තියෙනවා. මේකේ ළමයි මේකේ තියෙනවා පේලි 1යි පේලි කියන්නේ මේම තීර 2යි. මෙතන ලියනවා පේලි ගානයි තීර ගානයි. ඒකට කියනවා න්‍යාසයේ ගණය කියලා. න්‍යාසයේ ගණය කියන්නේ මේකෙන් පෙන්නනවා පේලි ගාන මේකෙන් තීර ගාන. පේලි කියන්නේ මෙහෙම තියෙන ඒවා ළමයි. තීර කියන්නේ මෙහෙම. එහෙනම් පේලි 1යි තීර 2ක් තියෙන න්‍යාසයක්. මේක එක පේලියක් තියෙන න්‍යාසයක්. මේකට කියනවා පේලි න්‍යාසයක් කියලා. මොකද ළමයි? ඒක කියන්නේ පේලි න්‍යාසයක් කියලා. දැනට යම් ප්‍රමාණයක් තේරුම් ගන්න පාඩමක් විදිහට උගන්වුවාම ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්. right. ඒක පේලි න්‍යාසයක්. මම B කියලා න්‍යාසයක් ගන්නවා. මේ එකක් ගන්නවා. අපි ගත්තොත් මෙතන මම 1 ගන්නවා. මෙතන 5 ගන්නවා. මේකේ පේලි 2යි තීර 1යි. පේලි තීර. එහෙනම් පේලි 2යි තීර 1යි. දෙක වැඩි කිරීම එක න්‍යාසයක්. හරි. මේකේ න්‍යාසයේ ගණය දෙක වැඩි කිරීම එක. පේලි 2යි තීර 1යි. ඒකයි මේ දෙවරක් එක 2යි ඒ වලියන්න ඕනේ. හරි. කියන්නේ මේ තොරතුරු දක්වන එක විදිහක් තමයි. right. එහෙනම් අපිට ඕනේ මේ න්‍යාස දෙකේ ගණය. ඒ කියන්නේ A වැඩි කිරීම B න්‍යාස ඕනේ. AB න්‍යාසය ඕනේ. ඒ කියන්නේ A වැඩි කිරීම B කියන එකයි. A වැඩි කිරීම B න්‍යාසය ගන්නවා. එතකොට A කියන්නේ 2 3 කොහොම එක වැඩි කිරීම 2 කියන එක. B කියන්නේ ළමයි 1 5 මෙහෙම. 1 5. මේක 2 වැඩි කිරීම එක කියන්නේ. න්‍යාස දෙකක් වැඩි කරන්න ළමයි. න්‍යාස දෙකක් වැඩි කරන්න මේ න්‍යාස තියෙන්න ඕනේ විදියක් තියෙනවා. මේක පේලි ගාන මේක තීර ගාන. මේක පේලි ගාන මේ තීර ගාන මෙතන. මේකේ තීර ගණන මේකේ පේලි ගානට සමාන වුණොත් ඒ න්‍යාස දෙක වැඩි කරන්න පුළුවන්. එහෙම නැති න්‍යාස දෙකක් වැඩි කිරීමක් අර්ථ දැක්වෙන්නේ නැහැ කියලා කියනවා. හරි? එහෙනම් මේකේ හරියට ළමයි මේකේ තීර ගාන මේකේ පේලි ගානට සමානයි. එහෙනම් මේ න්‍යාස දෙක වැඩි කරන්න පුළුවන්. මම ටික කියලා දෙන්නම්. ඒ වින්‍යාසයෙන් නෙමෙයි. ඔයගොල්ලෝ මේක තේරුම් ගන්නකෝ. අනිත් ඒවා පාඩමක් උගන්වනකොට කියලා දෙන්නකෝ වෙන්නේ. මේකේ මෙන්න මේ අවයවය නැත්නම් සංචාරකය නැත්නම් අවයවය එලිමන්ට්ස් කියන්නේ මෙන්න මේක වැඩි කරනවා මෙන්න මේක. මේකේ පළවෙනි පදය එහෙමත් කමන්නේ අවයවය මේකේ මෙතන වැඩි කරනවා. එන එකක් කියනවා දෙක වැඩි කිරීම එක කියන්නේ. එකතු කිරීම. මේකේ දෙවෙනි අවයවය මේකේ මේ පහළ තියෙන එකත් එක වැඩි කරනවා. මෙන්න මේ දෙක වැඩි වෙනවා. තුන වැඩි කිරීම 5 කියන්නේ. හරිද? එතකොට මේකේ තීර ගානයි මේකේ පේලි ගානයි සමාන වෙන්න ඕනේ වැඩි කරන්න. ලැබෙන්නේ මේකේ පේලි ගානයි මේකේ තීර ගානයි. ලැබෙන න්‍යාසය. ඒ කියන්නේ මේ දෙක ඕනම මාක් කරගන්න. එතකොට ලැබෙන්නේ අනිත් දෙකේ. ඒ කියන්නේ තන එක සංඛ්‍යාවක් ලැබෙනවා. බලන්න එක සංඛ්‍යාව AB කියන්නේ තමයි. දෙවරක් එක 2යි මෙතන 3 වරක් 5 15යි. කියනවා 17යි කියලා එනවා. සංඛ්‍යාව ලැබෙන්නේ. මේකෙන් කියන්නේ පේලි 1යි තීර 1යි කියන්නේ. ඉතින් පේලි 1යි තීර 1යි. හොඳට බලන්න ළමයි න්‍යාසය වැඩි කරනකොට මේ පේලි න්‍යාසය තීර න්‍යාසයෙන් වැඩි කරනකොට ළමයි මෙයාගෙන් මෙයා වැඩි වෙනවා මෙතන. මෙයාගෙන් මෙයා වැඩි වෙනවා මෙතන. දෙවරක් එක 2යි 3 වරක් 5 15යි.
right දැන් ළමයි ඔයගලන්ට තියෙන්නේ වීඩියෝ එක නවත්තන්න. තනියෙන් ගන්න ලියන්න හදන්න. පුදුම පුළුවන් වෙනවා. මේ බලන් ඉන්නවා වගේ නෙමෙයි ළමයි. බලන් ඉන්නෝරේ අප්‍රමාණයයි. තනියෙන් ගන්න ලියන්න හදන්න පුළුවන්. පුළුවන් වෙනවා. මේ වගේ එකක් ලියන්න හදන්න. ඕන උදාහරණයක් අපි ගමු. පමුලාරණයක් ලියලා හදනවට වැඩිය. ඔයගොල්ලෝ තනියෙන් ගන්න ලියලා හදන එක හොඳයි ළමයි. මම උදාහරණයක් ලියලා හදන්නම්. ඔයගොල්ලෝ තේරුම් ගත්තා නේ ඒකනේ. උඹ පටන් ගන්න ළමයි. උදාහරණයක් අපි හදන්නේ මේක. උදාහරණයක් තමයි හැදුවේ. උදාහරණයක් තමයි ඒක ඉතින් ළමයි ඒක දෙයක් නෑ උදාහරණයක්. right අතට කරමු. p කියන න්‍යාසයක් තියෙනවා ළමයි. ඍණ 1 නැත්නම් ඍණ 1යි 3යි කියලා. ඒ කියන්නේ එක වැඩි කිරීම දෙකයි. q කියන න්‍යාසයක් තියෙනවා. ඍණ 2යි 4යි right ඕ. ඒක දෙක වැඩි කිරීම පේලි දෙකයි තියෙන්නේ. අපි ගන්න ළමයි PQ න්‍යාසය. PQ. මේ වැඩි මේක වැඩි වෙනවා ඈ. ඔව්. ඍණ 1යි 3යි. ඒ කියන්නේ එක වැඩි කිරීම දෙකයි මේක අනිවාර්යම නෑ. ඒක පුරුදු වෙන ලියන්නේ ඉතින් ඒක කමන්නේ නෑ. ඍණ 2යි 4යි. දෙක වැඩි. ඒ වැඩි කරන්න පුළුවන්. මෙයාගේ මෙයයි සමානයි. තීර ගන්න පිළිගන්න. වැඩි වෙන ආකාරය පැහැදිලි ළමයි නේ ඒක කරදරයක් නෑ ඒක ටිකක් දෙයක් කියන්න හැබැයි බලන් ඉඳලා ගන්න බෑ ඒක තේරුම් ගන්න ගණන් මේ වෙන දෙයක් නෑ ඒක බලන් ඉඳලා ගන්න බෑ මෙයාගෙන් වැඩි කරා ඍණ 1 ඍණ 2කින් වැඩි කරා ඕන එකපාර උත්තර දෙන්න පුළුවන් ළමයි ඒක වාගේ නා ඍණ 1 ඍණ 2කින් වැඩි කරාම ධන දෙකයි එහෙම එකපාර ලියන්න පුළුවන් ඍණ 1 වැඩි කිරීම ඍණ 2 එකතු කිරීම ඒක දාන්න එහෙමයි හදන්නේ 3 4 වැඩි කරා 3 වැඩි කිරීම 4යි වැඩි මෙතන එනවා ධන 2යි මෙතන එනවා 12යි. ඒ කියන්නේ 14යි කියන්නේ. ඒ කියන්නේ පේලිත් එකයි තීරත් එකයි. තනි සංඛ්‍යාවක්. ඔයගොල්ලෝ ගාන දෙයක් ලියන්න හදන්නේ. මේක පුළුවන් කරගන්න ළමයි. ගාන දෙයක් ලියන්න හදන්නේ. ඔයගොල්ලෝ ගාන දෙයක් ලියන්නේ මේ වගේ ලියාගෙන නිකන් ලියන්න හදන්නේ. එහෙනම් මේක ඒ වගේ ගණන් ඕගොල්ලන්ට 11 වෙනි පේපර් එකේ තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන් නෙමෙයි. සපෝට් කියලා තියෙන්න පුළුවන් ඒවා නෙමෙයි තියෙනවා. ඉතින් මේවයි ගන්න තියෙනවා. ආයි මේක බලලා ගන්න එපා. දැන් ප්‍රැක්ටිස් කරන්න. දැන් ප්‍රැක්ටිස් කරලා ළමයි. ඒක පුළුවන් කරගෙන පේපර් එකේ ගන්න දුන්නාම හදන්න. රයිට්. එහෙනම් අපි තව උදාහරණයක් ගන්නවා. රයිට්. ඒකට අදාළ ප්‍රමේය ලියන්න ළමයි ඈ. ඒකට අදාළ ප්‍රමේය ලියන්න. කීප පාරක් එකම දේ කියනවා. ඒක ඔයගොල්ලන්ට ත්‍රිකෝණයක පාදයකට සමාන්තර වැදි සරල රේඛාවකින් ත්‍රිකෝණයක පාදයකට සමාන්තර වැදි සරල රේඛාවකින් ඉතිරි පාද දෙක සමානුපාතිකව ඡේදනය කරයි. ලියගන්න ත්‍රිකෝණයක පාදයකට සමාන්තර වැදි සරල රේඛාවකින් ඉතිරි පාද දෙක සමානුපාතිකව ඡේදනය කරයි. එහෙනම් මම පැහැදිලි කරන්න ඉතින් ළමයි. ඒ පැහැදිලි කරලා උදාහරණයක් දෙන්න ඕගොල්ලන්ට. මේ ප්‍රමේය කියවෙන්නේ මෙහෙමයි. right. මතක කියලා කියන්නේ මේ වෙනකොට ජ්‍යාමිතිය වීඩියෝස් 4ක් බලලා ඉවර වෙන්න ඕනේ. නැත්තම් මේක හදන්න එපා. 3 වෙනි වාරේ පේපර් හදන්න. ජ්‍යාමිතිය වීඩියෝ 4ක් බලලා ක්‍රමයන් 36 යම් ප්‍රමාණයකට පුළුවන් වෙලා තියෙනවා. ඉතුරු ටික පුළුවන් කරන්නේ මේ උදාහරණ ඒ කියන්නේ මේ පේපරේ ගණන් හදනකොට තමන් ඒක බැරි වෙනවා ආයි පුළුවන් වෙනවා එහෙම තමයි හදන්නේ. ආයි බලනවා ජ්‍යාමිතිය වීඩියෝස් 4ම නිතරම බලන්න. බලලා මේක හැඟට හොඳට දාගන්න ඕනේ. ඒක හරි වටනවා. ඔයගලන්ට ලකුණු 10 20 අතර ගන්න පළවෙනි වස් පතරේ ලේසියෙන් ගන්න පුළුවන් මේක. right? ඉතින් වීඩියෝස් කිය බලන්න. right. පාදයකට සමාන්තර වෙන සරල රේඛාවෙන් මෙහෙම. ABC ත්‍රිකෝණය කියනවා. මේ පාදයකට සමාන්තර වෙන XY කියන රේඛාව. මොකක්ද කියන්නේ ළමයි? ඉතිරි පාද දෙක කියන්නේ මේ දෙක සමානුපාතිකව බෙදන්නේ. ඒ x යට
xb සමානයි ay යට yc. මේ ගාන හදන්න මේ ප්‍රමාණය දැනගත්තාම ඇති. මේක එක එක විදි තියෙනවා විග්‍රහ කරන්න. දැන්ට මේක ඇති තමයි මේකෙන් හදන්න. කියන්නේ ත්‍රිකෝණික පාදයක සමාන්තරව තියෙනවා රේඛාව ඉතිරි පාදයක සමානුපාතිකව බෙදන්නේ ax යට xb දෙකීම. අපි උදාහරණයක් කරමු ළමයි. ඔයගොල්ලෝ සටහන් කරගනින් මේක. ඒගොල්ලෝ තේරුම් ගන්නවා ළමයි මේ මොඩල් එකේ ගණන් තියෙන්න පුළුවන් කියලා විභාගෙට. කියන්නේ මේ දෙන ටෙස්ට් එකට ඔයාලා මේ මොඩල් එකේ ගණන් තියෙන්න පුළුවන්. මේක ළමයි අපි ගමු PQR මේක දෙක කියලා මේක සමාන්තරයි. මේක 6 cm මේක 9 cm. මේක x ධන 2යි මේක x. ඒක 1 සෙන්ටිමීටර තමයි ඈ. right. මේක අපිට කියනවා PB හොයන්න කියලා PB. PB කියන්නේ මෙන්න මේ කොටස හොයන්න කියලා. මේක. කියන්නේ x ධන 2 කියන්නේ කීයද කියලා හොයන්න කියන්නේ. x හොයාගත්තොත් x ධන 2 හොයන්න පුළුවන්. හොඳට බලන්න. දැන් අපි මේ ප්‍රමේය දන්නවා ළමයි. මොකද්ද ප්‍රමේය? සමාන්තර ඇඳලා තියෙනවා සරල රේඛාවක්. ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදනවා කියන ප්‍රමේය දන්නවා අපි. ඒ කියන්නේ ළමයි එකපාරටම යන්න. 9 බෙදීම 6 සමානයි. හරිනේ. මේක බෙදීම මේක සමානයි. x ධන 2 බෙදීම වලට x. ඇයි එහෙම ලියන්න පුළුවන් ළමයි? ඒ මේ සමාන්තරයි. කිව්වා. ඒක මේ ඇති තමයි මේක මේ අනුපාතය සමාන දෙන්න. right හරස් වැඩි කරා අපි 9x 6 වරක් x ධන 2යි 9x සමානයි ළමයි 6x ධන 12යි. මේක ගමු 9x ඍණ 6x සමානයි 12යි. 3x කියන්නේ 12යි. බෙදුවම x සමානයි 4යි කියලා ඇවිල්ලා ළමයි. ඒතකොට PV කියන්නේ x ධන 2යි. ඒ කියන්නේ 4 ධන 2යි. ඒ කියන්නේ 6 සෙන්ටිමීටර. ඒකකය එකපාරක් හරි දාලා තියෙනවා. හරිනේ? ඒකකය එකපාරක් හරි සටහන් වෙලා තියෙන එක කරනවා නේ. පැහැදිලි? එන ඒක දන්නවා ඔයගොල්ලෝ. අපි ඊළඟ කොටසට යමු. අපිට ළමයි 11 වෙනි පේජයේදී හම්බ වෙයි මෙන්න මේ දැන් මම කියලා දෙන ගාන සමාන ගාන. මේකේ ප්‍රමේය සටහන් කරගන්න ළමයි ඔයගොල්ලෝ. මේකට අදාළ ප්‍රමේය. බාහිර ලක්ෂයක සිට ඌර්ධයකට ස්පර්ශක දෙකක් අඳිනු ලබයි නම් බාහිර ලක්ෂයක සිට ඌර්ධයකට ස්පර්ශක දෙකක් අඳිනු ලබයි නම් එක පළවෙනි කොටස ස්පර්ශක දිගින් සමාන වේ. එක ස්පර්ශක දිගින් සමාන වේ. දෙක ස්පර්ශක මගින් කේන්ද්‍රයේ සමාන කෝණ සාදයි. කියන්නේ ස්පර්ශක මගින් කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරයි. ඒ කියන්නේ හදනවා කියන එක. ස්පර්ශක මගින් කේන්ද්‍රයේ සමාන කෝණ සාදයි. තුන්වෙනි එක. බාහිර ලක්ෂ්‍ය කේන්ද්‍රයත් යා කරන සරල රේඛාව. බාහිර ලක්ෂ්‍යත් කේන්ද්‍රයත් යා කරන සරල රේඛාව. ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය කරයි. බාහිර ලක්ෂ්‍යත් කේන්ද්‍රයත් යා කරන සරල රේඛාව ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය කරයි.
එළම මම පැහැදිලි කරන්න. මේ තමයි තුන්වෙනි වාරේ තියෙන ප්‍රමේයන්. ඔයගොල්ලෝ ප්‍රමේයන් 30 ගාන කියලා දෙනකොට මේ ප්‍රමේය එනවා 30 පාස් කරාට පස්සේ. හරි? කේන්ද්‍රය ඕ. බාහිරලක්ෂය තමයි මේ තියෙනවා අපි කියලා ගන්නකො. බාහිරලක්ෂයේ ඉඳන් ඌර්ධයකට ස්පර්ශක දෙකක් අඳිනු ලබයිනම් මෙහෙම. එකක් මේ පැත්තෙන් දෙකයි අඳිනු පුළුවන් ළමයි. ස්පර්ශක දෙකක් අඳිනු ලබයිනම් ඒ කියන්නේ කොහොමද? එතන B කියන්නේ. මොකද කියන්නේ පළවෙනි එක තමයි. ස්පර්ශක දෙකකින් සමානයි. ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ ළමයි මේවා. මේවා ඕනේ ජ්‍යාමිතියට විතර. ජ්‍යාමිතිය කියන්නේ ළමයි. නිර්මාණ වලටත් ඕනේ. ඒක මේක දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් ස්පර්ශක දෙකකින් සමානයි කියලා කියන එක ප්‍රමේයයක්. ඒක අවස්ථාවක් ළමයි. PA සමානයි PB. එකක් නේ. දෙවෙනි එක කියනවා ස්පර්ශක වලින් ස්පර්ශක කියන්නේ PA PB කේන්ද්‍රයේ සමාන කෝණ හදනවා කියලා. මෙහෙම. ස්පර්ශක මගින් කේන්ද්‍රයේ සමාන කෝණ හදනවා මෙහෙම. ඒක තමයි මෙන්න මේ කෝණයයි මේ කෝණය. මේ ස්පර්ශයෙන් හදන කෝණය මෙතන. මේ ස්පර්ශයෙන් හදන කෝණය මෙතන. ඒ කියන්නේ AOP කෝණය සමානයි කියන්නේ. AOP කෝණය සමානයි BOP කෝණය. ස්පර්ශක මගින් කේන්ද්‍රයේ සමාන කෝණ හදනවා. තුන්වෙනි එක කියනවා බාහිරලක්ෂයයි මේ කේන්ද්‍රය යා කරන සරල රේඛාව මේ ස්පර්ශක අතර කෝණය කියන්නේ මේක තමයි එයා සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ APO කෝණය සමානයි APO කෝණය සමානයි කියනවා BPO කෝණය. ඔන්න ඔය ප්‍රමේ මේ කාරණා තුනම දැනගන්න ඕන තමයි. ස්පර්ශක දිගින් සමානයි ස්පර්ශක වලින් කේන්ද්‍රයේ සමාන කෝණ හදනවා. බාහිරලක්ෂයයි කේන්ද්‍රය යා කරන රේඛාව ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය කරනවා. පැහැදිලි? එනවා පාවිච්චි කළා උදාහරණයක් ගන්න. ඕගොල්ලෝ සටහන් කරගන්න ඕනේ. මෙතන තමයි Q මෙතන R. PQ සමානයි 24 සෙන්ටිමීටර. මේක දීලා තියෙනවා ළමයි 24 සෙන්ටිමීටර. PO 25 සෙන්ටිමීටර. PO දීලා තියෙනවා ළමයි 25 සෙන්ටිමීටර. මෙයා 25 සෙන්ටිමීටර. PROA වර්ගඵලය ගන්න. PRO මෙන්න මේ ත්‍රිකෝණයේ PRO ත්‍රිකෝණයේ වර්ගඵලය. PRO ත්‍රිකෝණයේ වර්ගඵලය වань. ඒකයි පාස්. හරි. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. PRO කියන මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ඉන්නේ. ඔගොල්ලෝ ළමයි මේකෙදී ඔගොල්ලෝ යාර YouTube එකේ වීඩියෝ ටික බලනකොට ඔයගොල්ලෝ මෙන්න මෙහෙම ප්‍රමේයකුත් හම්බ වෙන්නේ නැති ළමයි. ඌර්ධයේ ස්පර්ශකයක් ඇඳලා තියෙනවා නම් මෙහෙම. ඌර්ධයේ ස්පර්ශකයක් ඇඳලා තියෙනවා නම් මෙහෙම. ස්පර්ශක ලක්ෂය P නම් මොකද වෙන්නේ ළමයි? කේන්ද්‍රයේ ස්පර්ශ ලක්ෂය යා කරන සරල රේඛාව ස්පර්ශකයට ලම්බක වෙනවා කියලා ප්‍රමේයක් තියෙනවා නේ. හරි. එහෙනම් ළමයි මෙතන මේ ස්පර්ශකයේ කේන්ද්‍රය ස්පර්ශ ලක්ෂයට ඇඳපු රේඛාව මේක එනවා මෙතන ලම්බකයි කියලා මම කරනවා.
මේක 24යි ළමයි මේකත් 24යි. ඇයි? මේ දෙක දිගින් සමානයි. බාහිරකේ ස්පර්ශක දිගින් සමානයි. මේක වර්ගඵලය හොයන්න ළමයි. අපිට මේක බෑනේ. මේක ආධාරකය කියලා ගත්තොත් ලම්බකුස කියන්නේ මේකනේ. එහෙනම් ආධාරකය මේක වෙන්න ඕනේ PR. ලම්බකුස මේක. ඒතකොට මේක හොයාගත්තා නම් හරි නේ ළමයි. OR කියන පාදේ හොයාගත්තා නම් මේක හදන්න පුළුවන්. මේ බලන්න. මේ OR කියන කොටස මෙන්න මේ කොටස හොයන්න පුළුවන් ළමයි අපිට මේකට පයිසෙට සම්බන්ධ දෙන්න නම්. එහෙම නේ ළමයි. එහෙනම් අපි පයිසෙට සම්බන්ධ දාමු. OR වර්ගය ධන 24 වර්ගය සමානයි 25 වර්ගය. ප්‍රේරණ ළමයි OR වර්ගය පාඩම් සංඛ්‍යා පාඩම් කරලා තියන්න ළමයි මේක 576යි මේක 625යි. ඒවා පාඩම් කරගන්න අඩුම ගන්න 30ට වෙනවත් වර්ග සංඛ්‍යා පාඩම් කරලා තියාගන්න. එතකොට OR වර්ගය එනවා ළමයි 625න් අඩු කරන්න ඕනේ 500ක්. OR වර්ගය එනවා මෙතන 15 වෙනි 9යි 11න් 7ක් 4යි 5. ඒතර OR කියන්නේ 49 වර්ග මූලයයි ඒ කියන්නේ 7යි. මේ කියනවා ළමයි 7 සෙන්ටිමීටර කියලා. දැන් අපිට වර්ගඵලය හොයන්න පුළුවන්. PRO ත්‍රිකෝණයේ වර්ගඵලය. භාගයයි ආධාරකයේ 24යි ලම්බ කුස ළමයි 7යි. මෙතන එනවා 12යි 12 සරක් 4ක්. හරි. එහෙනම් ඔයගොල්ලෝ ක්‍රමයක් පාවිච්චි කරා. බාහිරත් ඉඳන් ස්පර්ශය දෙකක් අදිනවා නම් ස්පර්ශක දෙකකින් සමානයි කියන ප්‍රමේය මෙතන දෙනවා. කේන්ද්‍රයේ ඉඳන් ස්පර්ශ ලක්ෂ්‍යයෙන් අදින රේඛාව ස්පර්ශකේ ලම්බකයි කියන ප්‍රමේය දෙනවා. පැහැදිලි? එහෙනම් අපි ළමයි සපෝට් එක දිගටම කරගෙන යන්නම්. ඔයාලා අතාරින්නේ නැහැ මේකේදී ළමයි. මේක ඉතින් කොරෝනා වල පටන් ගත්තා කියන එක අපිට අදාළ නෑ ළමයි. නවත්තන්නේ නැහැ කොරෝනා ඉවරනා කියලා ළඟදී ළමයි ඉස්කෝලේ පටන් ගන්නවා පන්ති පටන් ගන්නවා. හැබැයි මේ ප්‍රශ්න පත්‍රය YouTube ප්‍රශ්න පත්‍ර ක්ලාස් එක නොවැම්බර් වෙනකන් දිගටම යනවා. පටන් ගත්තේ ළමයි නවත්තන්නේ නෙමෙයි. නොවැම්බර් වෙලා තමයි නවත්තන්නේ. ඒ ඕගොල්ලෝ විභාග ගැන නොවැම්බර් අන්තිම වෙනකොට තමයි වෙනවා. right? නොවැම්බර් අන්තිමට ළමයි කොහොමද විභාගෙට සුමානක් කියලා පන්ති නවත්තන්න එපායි. මේකත් නවත්තන්න වෙනවා. නොවැම්බර් අන්තිම වෙනකොට තමයි ඔයගලන්ට ඒ 2020 පේපර් එක සමාන පේපර් එකක් අපි හදලා මේ YouTube එකෙන් උගන්වනවා ළමයි. අන්තිමට උගන්වයි YouTube එකේ උගන්වනවා. හරි? ගොඩාක් වෙලාවට ඒකට සමාන්තරව යන පේපර් එකක් හදනවා. right? අපි ළඟ සපෝට් එකට යන්න. right. ඔගොල්ලෝ දන්නවා ළමයි ත්‍රිකෝණමිතිය කියලා පාඩමක් තියෙනවා. ත්‍රිකෝණමිතිය. යම් ප්‍රමාණයක් දෙන්නම් මේ දෙකකින් ගන්න දෙයක් ඈ. ත්‍රිකෝණමිතිය කියන එක පාවිච්චි කරන්න පුළුවන් සිජු කෝණී ත්‍රිකෝණ වලට ළමයි. මෙන්න. සිජු කෝණී ත්‍රිකෝණයක් ඔය සිජු කෝණී ත්‍රිකෝණය කියලා එක දන්නවා ඔයගොල්ලෝ. මේක සිජු කෝණී ත්‍රිකෝණයක්. එක කෝණයක් සිජු කෝණයක් වන ත්‍රිකෝණයට අපි කියනවා සිජු කෝණී ත්‍රිකෝණය. එතකොට සිජු කෝණයේ ඉස්සරහා පාදයට අපි කියනවා කර්ණය. මේක කර්ණය. ඔයගොල්ලෝ අහලා තියෙනවා තව පාද දෙකක් ළමයි. එකක් සම්මුඛ පාදය අනික බද්ධ පාදය කියලා එකක් තියෙනවා. එහෙමනේ සිජු කෝණී ත්‍රිකෝණයක පාද තුනයි කර්ණයේ අනිවාර්යයෙන්ම සිජු කෝණයේ ඉස්සරහා පාදේ තව එකක් තියෙනවා සම්මුඛ පාදය කියන එකයි බද්ධ පාදය කියන එකයි. ඒ දෙක තීරණය වෙන්නේ අපි ගන්න කෝණය අනුව. මම මේ කෝණය මාක් කරොත් ළමයි දැන් අපි අකුරු පාවිච්චි කරනවා ළමයි මෙහෙම තීටා කියලා අකුරක් ඔයගලන්ට කැමති විදිහට දාගන්න මෙහෙම කමක් නැහැ. තීටා කියලා අකුරක් මේක තීටා කියන අකුර. ඒතර මම මේ කෝණය සම්බන්ධයෙන් හිතුවොත් ඒ කෝණට ඉස්සරහා පාදයට අපි කියන්නේ සම්මුඛ පාදය කියලා. මේ ඒ කෝණෙත් එක්කම තියෙන පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා.
හරිද? නම් පාද තුන තේරෙනවා. කර්ණයයි සම්මුඛ පාදයේ බද්ද. මම කියන්නේ මේ කෝණේ සම්බන්ධයෙන් මේ කෝණේ ගන්න හේතුව නම් මේක මොකද්ද? සම්මුඛ පාදය. මේක මොකද්ද නම්? ඒක මේ කෝණේ සම්බන්ධයෙන් මේක බද්ද පාදය. ඒක සම්මුඛ පාදයේ බද්ද පාදයේ වෙනස් වෙනවා කෝණය අනුව. කර්ණය වෙනස් වෙන්නේ නැහැ. right. එතකොට හොඳට තේරුම් ගන්න ළමයි. මෙන්න මේ කෝණයට ත්‍රිකෝණමිතික අනුපාත 3යි ළමයි. sin කියලා අනුපාතයක් තියෙනවා. cos කියලා අනුපාතයක් තියෙනවා. tan කියලා අනුපාතයක් තියෙනවා. මොනවාද අනුපාත 3 ළමයි? මේ කෝණේ සම්බන්ධයෙන් මේ කෝණේ sin අනුපාතය තියෙනවා. මේ කෝණේ sin අගේ ගත්තොත් පාද දෙකක් අතර අනුපාතයක්. මේ කෝණේ cos අගේ ගත්තොත් මේ cos අගේ ගත්තොත් පාද දෙකක් අතර අනුපාතයක් tan අගේ ගත්තොත්. හරි. එතකොට මම මේ කෝණේ sin θ කියලා ගන්නවා. sin කෝණේ. හරිද? මේ කෝණේ sin අගේ. කියන්නේ sin කියන්නේ අනුපාතයක්. මොන පාද අතර අනුපාතයද? sin කියන්නේ ළමයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන අනුපාතය. සම්මුඛ පාදයේ කර්ණයෙන් බෙදුවාම මේ කෝණේ sin අගේ කියන එක එනවා. දැන් මෙහිම කිව්වහම පොඩි පොඩි අවුල් වෙනවා ළමයි ඔයගලන්ට මම ඒක දන්නවා. මොනවද මේ sin මොනවද මේ cos මොනවද මේ tan කියන අවුල ඔයගලන්ට එනවා. හරිද ළමයි? ඒක අපි අයින් කරගමු හිමීට. දැනට මම කියලා දෙන එක තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ පාඩම උගන්වනවා නෙමෙයි. එක විනාඩියක් දෙකකට ඔයගලන්ට මේක උගන්වන්න බෑ. ඒත් මේක තේරුම් අරගෙන මේ විදිහට ගණන් හදන්නකෝ. අපි පළවෙනි පස්සේ දෙන්නේ ඔටුතු දෙන්න හදාගෙන යනවා. එහෙනම් මේකේ sin මේ කෝණේ sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒ කියන්නේ ළමයි සම්මුඛ පාදයේ මෙතන හැටියට මේ AB ළමයි කර්ණය කියන්නේ AC වලින් බෙදුවාම ඒ කෝණේ sin අගය කියනවා. ඒ කියන්නේ අනුපාතයක් අගයක් මොන හරි එනවා. මේ sin අගය කියන්නේ සම්මුඛ පාදයේ කර්ණයෙන් බෙදුවාම එනක ළමයි සමහර ළමයි සක කියලා පාඩම සම්මුඛ පාදය. ඒතකොට ඔය කෝණෙම cos අනුපාතය ගත්තොත් cos θ ගත්තොත් cos අනුපාතය cos කියන්නේ ළමයි බද්ධ පාදයේ බෙදීම කර්ණය කියලා එනවා. බක කියන අනුපාතය. බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදය කියන්නේ BC කර්ණය කියන්නේ AC. එන ළමයි කෝණයක sin අනුපාතය කියන්නේ සම්මුඛ පාදයේ කර්ණයෙන් බෙදුවාම කෝණයේ cos අනුපාතය කියන්නේ බද්ධ පාදයේ කර්ණයෙන් බෙදුවාම. right? ඒතකොට tan අනුපාතය කියන්නේ tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියන එකයි. මේකේ සම්මුඛ පාදයේ කර්ණය තියෙනවා, බද්ධ පාදයේ කර්ණය තියෙනවා, සම්මුඛ පාදයේ බද්ධ පාදයේ කර්ණය නැහැ. සබ සක බක සබ කියන එක. ඒතකොට ළමයි සම්මුඛ පාදයේ කියන්නේ AB, බද්ධ පාදයේ කියන්නේ BC. ඔන්න ඔය අනුපාත තමයි. sin කියන්නේ සම්මුඛ පාදයේ කර්ණයෙන් බෙදුවම එන අගය, cos කියන්නේ බද්ධ පාදයේ කර්ණයෙන් බෙදුවම tan කියන්නේ සම්මුඛ පාදයේ බද්ධ පාදයේ. අන්න එහෙම නිකන් දල අදහසක් තියාගන්න ළමයි. sin කියන්නේ මොකද්ද? සක සම්මුඛ පාදයේ බද්ධ පාදයේ බෙදුවම. cos කියන්නේ බක බද්ධ පාදයේ කර්ණයෙන් බෙදුවම. tan කියන්නේ සබ සම්මුඛ පාදයේ බද්ධ පාදයේ. අන්න එහෙම ළමයි. සක බක සබ. බකක ගා අන්න. එහෙනම් මම මේකේ ගානක් අපි උදාහරණයක් හදමු. මේක සම්බන්ධයෙන් යම් ප්‍රමාණයකට මාක් කරගෙන තේරුම් ගන්න බලන්න මේ පාඩමක් විදිහට ඉගෙනනොත් ඔයගොල්ලන්ට මේක හරියට තේරෙනවා. YouTube එකකට මම මේ ත්‍රිකෝණමිතිය පාඩම දානවා ළමයි. ඔයගොල්ලෝ විභාගයට කලින් ඒක උදාහරණයක් අපි කරමු ළමයි. මෙන්න උදාහරණ එකක්. එනිමින් ගානක් කියනවා PQR කියලා ත්‍රිකෝණයක් තියෙනවා සිදු කෝණික ත්‍රිකෝණයක්. ඊළඟට මෙන්න මේ කෝණයේ අංශක 60යි. මේක 20 cm කියලා දීලා තියෙනවා. අපි ගන්නවා PQ වල දිග කොච්චරද කියලා. තව අපිට දීලා තියෙනවා ළමයි මෙන්න මෙහෙම. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි
cos 60 කියන්නේ cos 60 නෙමෙයි ළමයි cos 60 භාගයයි tan 60 කියන්නේ මූල 3යි කියලා දීලා තියෙනවා ගන්න. ඒක මේකේ හරි එක බලලා ගන්න ඕනේ. PQ වල දිගයි යන්නේ. right. මොකද මේ කෝණේ සම්බන්ධයෙන් මේ 60 කියන කෝණේ සම්බන්ධයෙන් හොයන්න ඕනේ මොන පාදෙද? හොයන්න ඕනේ ළමයි සම්මුඛ පාදය. සම්මුඛ පාදය හොයන්න ඕනේ. දන්නේ මොන පාදෙද? දන්නේ ළමයි කර්ණය දන්නේ. හොයන්න ඕනේ සම්මුඛ පාදේ දන්නේ කර්ණය. එහෙනම් මේ කෝණෙට ලියන්න ඕනේ සම්මුඛ පාදයේ කර්ණය අතර සම්බන්ධයක් නේ ළමයි. එහෙනම් ලියන්න ඕනේ සම්මුඛ පාදයේ කර්ණය කියන්නේ සක සම්බන්ධය ලියන්න ඕනේ. සක කියන්නේ sin සම්බන්ධය ලියන්න ඕනේ. එහෙනම් මේ කෝණෙට ළමයි අපි ලියනවා sin 60 කියලා. කියන්නේ මේ කෝණෙටයි sin ලියන්න ළමයි. sin 60. ඒ කියන්නේ මේ 60 කියන කෝණයේ sin අගය කියන්නේ ළමයි සම්මුඛ පාදය කියන්නේ PQ කර්ණය කියන්නේ 20. ඔන්න ඔය සූත්‍රය. ඒතකොට මේ අනුපාත තුනක් දුන්නට sin අගයයි cos අගයයි tan අගයයි දුන්නට ගන්න මොකද්ද ළමයි sin අගය විතරයි. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි PQ යට 20. හරි කරමු ළමයි. 20 මූල 3ෙන් වැඩි කරාම 20යි මූල 3යි 2යි PQ. දෙකෙන් PQ වගේ එනවා ළමයි. මේක බෙදෙනවා 10යි කියලා ළමයි. 10යි මූල 3යි. ඒ කියන්නේ අපිට එනවා PQ සමානයි 10යි මූල 3යි සෙන්ටිමීටර කියලා. පැහැදිලි? ඒ වගේ ගානක් දෙයක් ඔයගොල්ලෝ තනියෙන් හදාගන්න වෙනවා ළමයි. දැනට මේක ආයි ප්‍රැක්ටිස් කරන්න. මේ ගානම ඔයගොල්ලෝ තනියෙන් ගණන් ලියන්න තේරෙන්නේ නැහැ මේක සම්බන්ධයෙන්. මම මේක තනියෙන් ගණන් ලියන්නේ කිව්වොත් ඒක බොරුවක්. ඔයගොල්ලෝ මේකම ප්‍රැක්ටිස් කරන්න. මේ වගේ ගානක් විභාගේ තියෙනවා. ඒක හදන්න. මේකම ප්‍රැක්ටිස් කරලා පුළුවන් කරගෙන මේක හදන්න. right? අපි ඊළඟ කොටේ යන්න. ඊළඟ ක්‍රමයක් තියෙනවා ළමයි ඒක ලියමු අපි. මෙහෙම ආධාරකයේ එකම රේඛාවක පිහිටි. ආධාරකයේ එකම රේඛාවක පිහිටි පොදු ශීර්ෂයක් ඇති. ආධාරකයේ එකම රේඛාවක පිහිටි පොදු ශීර්ෂයක් ඇති ත්‍රිකෝණවල වර්ගඵල අතර අනුපාතය. ත්‍රිකෝණවල වර්ගඵල අතර අනුපාතය ආධාරක වලට සමානුපාතික වේ. ආධාරක වලට සමානුපාතික වේ. මම පැහැදිලි කරන්න ළමයි. මේක කියන්නේ ළමයි ආධාරකයේ එකම රේඛාවක පිහිටන මෙන්න පොදු ශීර්ෂයක් තියෙන ත්‍රිකෝණ තියෙනවා ළමයි. ඔහොම ත්‍රිකෝණ තියෙනවා. ආධාරකයේ එකම රේඛාවක පිහිටන පොදු ශීර්ෂයක් තියෙන ත්‍රිකෝණවල වර්ගඵල අතර අනුපාතය ආධාරක වලට සමානුපාතිකයි කියන්නේ. ඒ කියන්නේ ළමයි ABC ත්‍රිකෝණයේ වර්ගඵලය බෙදීම ACD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි. ආධාරක වලට සමානුපාතිකයි BC බෙදීම BC බෙදීම. ඔබට තේරෙනවා? මෙයාගේ වර්ගඵලය දීලා මම නිකන් මාක් කරන්න ළමයි මෙයාගේ වර්ගඵලය අපි හිතමු 24යි. මෙයා අපි ගමු ළමයි මෙයා තියෙනවා මෙයා අපි ගත්තොත් 9යි. මෙයා අපි ගත්තොත් 3යි. මෙයාගේ වර්ගඵලය ACD ත්‍රිකෝණයේ වර්ගඵලය ඉන්නවා. හරිද?
මෙයා 24යි, මෙයා 9යි, මෙයා 3යි, මේකේ වර්ගඵලය. මේකේ වර්ගඵලය ගන්න මේ ලම්බ බුදු යන්න බෑ ළමයි. එහෙම ක්‍රමයක් මෙතන නැහැ. එහෙනම් මේ බලන්න 24යි මේක 24යි. මෙයා ඉල්ලනවා x කියලා ගමු නිකන්. මෙයා ළමයි 9යි. මෙයා 3යි. බලන්න ලේසියෙන් වෙනවනේ ළමයි. හරි හරි කරනවා උත්තරේ නෑ. එතන එනවා 24 වැඩි කිරීම 3යි සමාන 9යි. 9න් බෙද. ඒක උත්තරේ නම් 3යි නේ. 3 වරක් 8. x කියන්නේ 8යි මේක 8යි වර්ග පිට 8යි. අනේ මේ වගේ ගණන් ළමයි මේ ක්‍රමේ පාවිච්චි කරලා හදන්න පුළුවන්. ආධාරයක එකම රේඛාව පිටින්න ඕනේ. පොදු ශීර්ෂයක් තියෙනවා. වර්ගඵල අතර අනුපාත ආධාර වල සමානුපාතයි. හරිද? අපි ඒක ගන්න හදමු. උදාහරණයක. උදාහරණේ වල ළමයි සටහන් කරගන්න වීඩියෝ එක නවත්තගෙන. මේක හොඳට බලන්න ළමයි මේක වීඩියෝ එක ගන්න. මේක කියනවා ළමයි කොහොමද දත්තයන් ටික දීලා PQR ත්‍රිකෝණයේ වර්ගඵලය PQR ත්‍රිකෝණයේ වර්ගඵලය 24යි වර්ග සෙන්ටිමීටර නම් ABR ත්‍රිකෝණයේ වර්ගඵලය ABR ත්‍රිකෝණයේ වර්ගඵලය මේක තමයි ABR ත්‍රිකෝණයේ වර්ගඵලය PQR ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 24යි නම් ABR ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ මේක. උගලමයි මේ දෙක සමාන්තර නම් වෙන වෙයි දන්නවනේ මේ අනුපාතය සමාන වෙනවන්නේ. ඒක වෙනම කතාවක් නේ. මේක දීලා තියෙනවා ළමයි මෙතන මෙන්න මේ දෙක සමානයි කියලා. හරි. මධ්‍යලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය ගන්න ඕගොල්ලෝ. මධ්‍යලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය කියන්නේ ත්‍රිකෝණයක පාදයක මැද ඉඳන් තවත් පාදයකට සමාන්තර අඳින රේඛාව ඉදිරි පාදයේ සමච්ඡේදනය කරනවා. එහෙනම් මේකක් දන්නවද? මේකට සමාන්තර මේක නේද? මැදින් මධ්‍යලක්ෂ්‍ය ඉඳන් අදිනවන එක සමච්ඡේදනය. අර වෙන්නෙම මේක මේ අනුපාතයේ සමාන වෙනවා කියන එක තමයි. මේ PQR ත්‍රිකෝණයේ වර්ගඵලය 24යි. ABR කියන්නේ මේක. පොඩි නිර්මාණ කැලලක් තියෙනවා. බලන්න. ඔගොල්ලෝ BQ යා කරන්නේ. හොඳට බලන්න ළමයි. මේ PQR ත්‍රිකෝණයේ මෙතන මැද ඉතින් අපිට ගන්න පුළුවන් නේ ළමයි මෙන්න මේ PQB කියන ත්‍රිකෝණයේ වර්ගඵලය මේකේ වර්ගඵලය BQR කියන ත්‍රිකෝණයේ වර්ග මේ දෙකේ වර්ගඵල සමානයි කියලා. ඇයි? මේ දෙක සමානයි. ආධාරකයේ එකම රේඛාව නෙවෙයි නේද? මේ පොදු ශීර්ෂය මෙතන. මේ දෙක සමානයි නේ. එහෙනම් වර්ගඵල දෙක සමාන වෙන්න බැලම එහෙනම් මේක 12 වර්ග සෙන්ටිමීටර මේක 12 වර්ග සෙන්ටිමීටර නේ ළමයි. ඕම. ඒකේ ඈ. ඊට පස්සේ මෙතන දෙන්නේ මේ QR කියන්නේ එකම රේඛාව ආධාරකයේ. මේ පොදු ශීර්ෂය මෙතන නේ. මේ දෙක සමාන නේ. එහෙනම් මේ දෙක බෙදෙන්නේ එකානුපාතයෙන් නේ ළමයි. ඒ කියන්නේ මේ සමාන අනුපාතයෙන් බෙදන්න ඕනේ මේ ත්‍රිකෝණ දෙක. දැන් මේ 12 බෙදුවම ළමයි මේක 6 මේක 6 නේ ඉන්න ඕනේ. උළු ලියනවා මහා ලොකු හැලී ලියන්න ඕනේ නැහැ. ඕලා ලියන්න පුළුවන් මේ. PV සමානයි BR ළමයි මේ මාක් කරලා තියෙන ප්‍රමාණයත් ඇති ඇහැ මාක් කරලා උත්තර වල ලියන්න පුළුවන්. මේ පළවෙනි ප්‍රශ්න පතේනේ. මේ මධ්‍යලක්ෂ්‍ය මේ විලෝමය. විලෝමය. right. එතකොට අපි ලියනවා
නිර්මාණ ඕනේ නැහැ. මේක ඇඳලා තියෙනවනේ. මේ PBQ ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BQR ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි 24යි සෙන්ටිමීටර් බෙදීම 2යි 12යි සෙන්ටිමීටර්. බලන්න. හරිනේ. ඒක ගැල්ල 12. මේක 12යි. ඊළඟට කියනවා තමයි. හරි. මේ දෙක සමානයි කියලා කිව්වා ළමයි. හේතුව කොහොමද කියන්නේ? ඒක පොඩ්ඩක් දාමු අපි. මේක BP සමානයි BR. PB සමානයි BR. එහෙම ලියුවා නැතිව පොදු ශීර්ෂය දෙනවා. එහෙම ලියලා පොදු ශීර්ෂය එහෙම ලියුවා කමන්නේ මේක. Q. තමයි මේක දෙවෙනි පේපර් එකේ නෙමෙයි. හරි? දෙවෙනි පේපර් එක නෙමෙයි. මේක ෆස්ට් පේපර් එක. මෙහෙම ලියාගෙන යන්න දෙයක් මෙතන නැහැ. හරිද? ඊට පස්සේ අපි ලියනවා. QB ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABR ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි 12 වර්ග සෙන්ටිමීටර බෙදීම 2යි 6යි. අන්නේ ඇති ළමයි ඕනේ. මේ පල්ලයට ඇදුවා කියලා ලකුණු 10ක් දෙන්නේ නැහැ මේකේ. මේකේ ලකුණු දෙකයි දෙන්නේ ළමයි. ඒක දෙකක් ගන්න අපි. රයිට්, තව සපෝට් එකක්. ඕගොල්ලන්ට ළමයි මෙන්න මෙහෙම දෙයක්. මුදල් පොඩ බලාගෙන ළමයි මේක ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමාන වෙන්න BCP කියලා ත්‍රිකෝණයක් අඳින්න ඕනේ. අඳින්න ඕනේ කොහොමද? ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BCP ත්‍රිකෝණයේ වර්ගඵලය. අඳින්න ඕනේ. මේ බලන්න. ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට වර්ගඵලය සමාන වෙනවනේ BCP ත්‍රිකෝණය. P නෙමෙයි. BCP ත්‍රිකෝණය වර්ග. ත්‍රිකෝණ දෙකක් වර්ගඵලයෙන් සමාන වෙන්න ඕනේ අවශ්‍යතාවය මොකද්ද ළමයි? අපි දන්නවා ත්‍රිකෝණ දෙකක් වර්ගඵලයෙන් සමාන නම් කොහොමද වෙන්න ඕනේ ළමයි? එකම ආධාරකය හා එකම සමාන්තර රේඛ අතර වෙන BCP. එකම ආධාරකය මොකද්ද? BC. මේ බලන්න. ABC ත්‍රිකෝණයට BC තියෙනවා. BCP ත්‍රිකෝණයට BC. එන ආධාරකය BC වෙන්න ඕනේ ළමයි. සමාන්තර රේඛ හදින්න ඕනේ කොහේ හරහාද ළමයි? මෙන්න මේ A හරහා හදින්න ඕනේ සමාන්තර රේඛ. මේ A හරහා හදින සමාන්තර රේඛාව මත ඕන තැනක මේ තියෙන විදිහට P තියන්න පුළුවන්. මෙතන තිබ්බා කියන්නකො. හරි ඒක වර්ගඵලයෙන් සමාන වෙනවා. ඒ වර්ගඵලයෙන් සමාන වෙන්නේ. එකම ආධාරකයේ එකම සමාන්තර රේඛයි තියෙනවා. ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන එහෙම ප්‍රමේයක් තියෙනවා. හැබැයි ඔයගලන්ට ඕන තැනක මේ P තියන්න දෙන්නේ නැහැ ළමයි. P තියන්න ඕන විදිය ගානේ කියනවා. ඒ විදිහට P තියාගන්න. පැහැදිලි නේද ළමයි? මම හිතන්නේ ළමයි. හරි? මම හිතන්නේ ඔයගොල්ලන්ට 11 වෙනි පේපරේට සපෝට් එක ඕකේ? ඔයගොල්ලෝ 11 වෙනි පේපර් එක හොඳට හදන්න. 11 වෙනි පේපර් එක දාන වෙලාව මම කියලා එවන්නම් ළමයි. ඊට කලින් වීඩියෝ එක බලලා පේපර් එක හදන්න. රයිට්. ඔක්කොටම සුබ දවසක්.